නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ පසේබුදු පෙළහර සද්ධර්ම දේශනාවට දායකත්වය දරන්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි පින්වත් ලලිත් පෙරේරා මහතා, පුෂ්පා පෙරේරා මෑණියන්, රයන් පුතණුවන් සහ පවන් පුතණුවන් විසින් පසේබුදු පෙළහර සදහම් දේශනාවෙන් අපි පින්වතුනි මේ වෙනකොට සුත්ත නිපාතේ උතුම් ගාථා රත්න 7ක් ඇසුරු කරගෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්ය ජනක පුවත් ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ සුත්ත නිපාතයේ කග්ග විසාන දෙසුමේ 8 වෙනි ගාථා රත්නය. මේ ගාථා රත්නයත් පැවසුවේ වදාළේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. මේ ගාථාව ඉතාම සුන්දර ගාථාවක්. ඒ ගාථාවේ අර්ථ චාතුද්දිසෝ අප්පටිගහෝච හෝති. සිව් දිසාවටම, හතර දිසාවටම නිරතුරු මෙත්සිත පතුරවන්නේය. සන්තුස්ස මානෝ ඊතරීතරේන. ලැබෙන සිව්පසයෙන් මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ ලැබෙන පුංචි දෙයකින් උනත් සන්තුස්සමානෝ සතුටටපත් වෙන සිත් ඇත්තේය. පරිස්සයානං සහිතා අජම්බි. ජීවිතේට නොයේ කරදර එනකොට, ජීවිතේ නොයේ තැති ගැනීම එනකොට ඒ සියල්ල මැඩගෙන, ඒ සියලු කරදර මැඩ කල් ගෙවන්නෙමු. ඒකෝ චරේ හුදෙකලාවෙම වසන්නෙමු. කග්ග විසාන කප්පෝ, කග වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ. ඒ තමයි අද ඉගෙන ගන්න ගාථාව. පින්වතුනි, මේ ගාථා රත්න ඇසුරු කරගෙන අපි ඔබට මේ විදිහට පසේ බුදුරජාණන් වහන්සේලා ගැන කියා දෙනකොට, ඒ පසේ බුදු පෙළහරේ මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ පුවත්වල විස්මය ජනක තොරතුරු අන්තර්ගත වෙනවා. මේ විස්මය ජනක තොරතුරු අපි අදාහ ගන්න ඕන ශ්‍රද්ධාවෙන්. බුදුරජාණන් වහන්සේ තමයි අපට මේවා දේශනා කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ ඒ පුදුම සහගත වූ නුවණින් නේද මේවා අවබෝධ කළේ කියලා අපි හිත පහදව ගන්න ඕනේ. ඒ හිත පහදව ගැනීම උදෙසායි මේ පසේබුදු පෙළහර නමින් පසේබුදු රජාණන් වහන්සේලාගේ පුවත් අපි ඔබට මේ විදිහට කියා දෙන්නේ. එසේ හිත පහදව ගන්නට දක්ෂ වුණොත් අපට යහපත සිද්ධ වෙනවා. හැබැයි මේ නිකලස් ජීවිත ගත කරන උත්තමයන්ගේ මේ පුවත් අහනකොට ඒ ගැන හිත පහදව ගන්න වාසනාවක් නැත්තම් ඒ හිත පහදව ගැනීම අහිමි වෙන්නේ මෙන්න මේ කාරණා නිසා. උඩඟුකම නිසා හිත පහදව ගැනීම අහිමි වෙනවා. Taman දන්න චුට්ටකින් මත්වීම නිසා හිත පහදව ගන්න එක අහිමි වෙනවා. ඊළඟට තමන්ගේ තානාන්තර ආදියෙන්, තමන්ට තියෙන පිළිගැනීම් ආදියෙන් මත් වෙනකොටත් අපට අහිමි වෙලා යනවා අර හිත පහදව ගන්න තියෙන අවස්ථාව. පින්වතුනි, හොඳට තේරුම් ගන්න ඕන දෙයක්, අපි අපේ ජීවිතේ අපි යම් පොතපත ආදී කියවීමෙන් ශිල්පීය දැනුමක් ඇති කරගත්තා කියලා හිතමු. ඊළඟට අපට සහජයෙන් තියෙන ශිල්පීය දැනුමක් තිබ්බා කියලා හිතමු. අපට මේ විශේෂ හැකියාවක් තියෙනවා යම් ශිල්පයක් ගැන.
ඒ ශිල්පීය දැනුම නෙමෙයි අපේ ජීවිතේ. ඊළඟට අපි හොඳට ඉගෙනගෙන අධ්‍යාපනය තුල ඉහළ මට්ටමකට ගියා කියලා හිතමු. ඒක නෙමෙයි ජීවිතේ. රැකී රක්ෂා තුල අපි ඉහළට ගියා කියලා හිතමු. ඒක නෙමෙයි ජීවිතේ. ඊළඟට අපි කරන රැකී රක්ෂා ආදිය මේ ලෝකයේ පිළිගන්නේවා වුණා කියමු. ඒක නෙමෙයි වින්තුනේ ජීවිතේ. ජීවිතය කියන එක කුමක්ද කියලා හරියට දකින්න නම් ජීවිත අවබෝධ කළ උත්තමයෙක්ගේ දහම අහන්න ඕන. ඉතින් අපි වාසනාවන්තයි මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යද්දී අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවිත අවබෝධයේ පසක් කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ යුගයක්. මේ බුද්ධෝත්පාද කාලයක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පැහැදිලිව අහන්ට ලැබෙන කාලයක්. ඒ ධර්මයේ මේ මිනිසයා කෙරෙහි අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා කතා කරන කාලයක් මේක. ඒ නිසා මේ ධර්මය ජීවිත අවබෝධයේ ලැබූ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයෙන් තමයි ඉගෙන ගන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයෙන් මේ කාරණා අහනකොට අපේ හිත පහදිනවා. හිත පැහැදුනොත් ඒ චිත්ත ප්‍රසාදය අපටයි. අපි හිතමු මේ උත්තමයන්ගේ ජීවිත ගැන අහනකොට මේ නිකලෙස් ජීවිත ගැන අහනකොට කෙනෙකුගේ හිත අපැහැදුනා කියලා. ඒ හිත අපැහැදීමත් කාටද? ඒ හිත අපැහැදීමත් ඒ කෙනාටයි. දැන් බලන්න සිදුවීමක් වුණා. මේක සිද්ධ වුණේ ඈත අතීතයේ අපගේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍රකල්පයේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර පහළ වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයක් තිබුණා. ওই කාලෙත් පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා දහස් ගණන් වැඩ ඉඳලා තියෙනවා. ඔය අතරේ සුනෙත්ත කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමකුත් වැඩ වාසය කළා. මේ සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ බරණැස එක්තරා වනාන්තරයක් ඇසුරු කරවි. ওই කාලේ බරණැස හිටියා මේ හරි විශේෂ හැකියාවක් තියෙන කොර මිනිස්සෙක්. මෙයාට තිබුණ විශේෂ හැකියාව මොකද්ද? මෙයාට පුළුවන් කියනවා මේ ඉලක්කෙටම මේ ගල් කැට විදින්න. එතකොට මේ ගල් කැට විද්දේ කොහොමද කියලා හිතන්න අමාරුයි. මේ අතින් තමයි මෙයා ගල් කැට විදින්නේ. ඒ ගල් කැටේ යන වේගය හොයන්න බෑ කියනවා. හරි ඉලක්කෙටම මේ ගල් කැටේ විදින්න පුළුවන්. ඉතින් මෙයාට මේක විශේෂයෙන් පිළිහිටලා තිබිලා තියෙනවා. මොකද මුළු බරණැසම මේ මිනිසයා ප්‍රසිද්ධ වුණා. එතකොට රජුරවන්ටත් ආරංචි වෙනවා මේ මගේ විජිතේ ඉන්නවාය කියලා මේ જાති විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයෙක්. රජුරෝ ගෙන්නවා. රාජමාලිගාවේදීත් කිව්වා මට ශිල්පේ ටිකක් පෙන්නපන් කිව්වා. එතකොට මේ කොරා මේ තමන්ගේ ශිල්පේ පෙන්නනවා. පැහැදුනා රජුරවන්ගේ හිත. රජුරවන්ගේ හිත පහදිද්දිම රජුරවන්ට මතක් වුණා රජුරවන්ට මහා කරදරයක් වෙලා තිබුණ ඇමතියෙක්. මේ අමාත්‍යයා ඇමති මණ්ඩලයට ආව වෙලේ ඉඳලා කතාව කොච්චර දෙතුන් සැරේ රජතුමා කියනවා හා අමාත්‍ය පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න කියනවා. කිව්වට මේ අමාත්‍යයට ඒක විනාඩියක්වත් පවත්ව ගන්න බෑ. ආයෙ පටන් ගන්නවා. රජුරවන්ට මේක කරදරයක් වෙලා තිබුණේ. රජුරවන්ට මතක් වුණා මේ ඇමතියගේ කට වහ ගන්න තිබ්බනා. මේ පුද්ගලයාගේ ශිල්පේ මුල් කරගෙන මේ ඇමතියගේ කට වහන්න තිබ්බනම් මට ඇති කියලා. රජුරු උපායක් යෙදුවා. මොකද්ද? රජුරු කියනවා මේ ඔහෙට පුළුවන්ද මෙන්න මේ જાතියේ ඇමතියෙක් ඉන්නවා මට කංකරච්චලේ ඉවරයක් නෑ. මේ ඇමතියා අමාත්‍ය මණ්ඩලයට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තාට පස්සේ ඔහෙට පුළුවන් ද තිරයක් පිටිපස්සේ හැංගිලා ඉඳලා මේ අමාත්‍යගේ කට ඇරෙන වෙලාවටම කට ඇතුළට යන විදිහට එළු බෙටි විදින්න. මම ඔහෙට එළු බෙටි ගෙනත් දෙන්නම් කිව්වා මේ විදින්න අවශ්‍ය කරන. මේ කොරා වැඩි බාරගත්තා. එළු බෙටි නැලියක් මේ මිනිසයාට ලැබුණා. දැන් අර ඇමතියා ඇවිල්ලා එදා කතාව ඇමතියා කතා කරනකොට එළු බෙටි මේ විදින්න පුළුවන් විදිහට කට ඇරෙන වාරයක් පාසා අර මිනිසයා අර තිරේ පිටිපස්සේ ඉඳලා
මේ ඇමතියාගේ කටට එළුබෙටි විදිනවා. මේ ඇමතියාට කතාව ඇස්සේ කතාව නවත්ත ගන්න උවමනාවක් නැහැ. දැන් තේරෙනවා කටේ ඇතුළට මේ මොනවා හරි ඇතුළට යනවා කියලා. යන්නේ කින වේගෙ හොයන්න බෑ. මොකක්ද ගුලියක් ඇවිල්ලා කටේ වදිනවා තේරෙනවා. ඒක ගිනිනවා කතා කරනවා. මෙහෙම කතා කර කාලේ ගත වුණා. අර මිනිස්සයා අර ශිල්පීය හැකියාව තියෙන මිනිස්සයා එළුබෙටි නැලියම ඉවර වෙනකන් විද්දා. විදලා ඉවර වෙලා උන රාජුරුවන්ට පණිවිඩයක් වෙනවා රජතුමනි ආයේ එළුබෙටි නැහැ දැන් නැලියම ඉවරයි කියලා. එතකොට රාජුරුව අර ඇමතියාට මහා පිරිස මැද කිව්වා අමාත්‍ය දැන්වත් ඔහේගේ ඔය කට වහ ගන්නවා. ඔය කටක් නිසා ඔහේ මේ වෙනකොට එළුබෙටි නැලියක් ගිලලා ඉන්නේ කිව්වා. ඒ කිව්ව ගමන් අර ඇමතියාට මහා ලැජ්ජාවක් ඇති වුණා. ඔන්න එදා තමයි කියනවා ඇමතියගේ කට වැහුනේ. මේක මුළු බරණැස පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ අසවල් පුද්ගලයාගේ ශිල්ප හැකියාව නිසා රජතුමාට කරච්චලයක් වෙලා හිටපු ඇමතියාගේ කට වහගන්න ලැබුණා. ඔන්න ඕක තමයි ප්‍රසිද්ධ වෙති කතාව. එතකොට ওই ප්‍රසිද්ධිය නිසා හැමදෙනා අතර ආරංචිය ගියා මේ විදිහේ ශිල්පීය හැකියාවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඕක අහන්න ලැබුණා එක්තරා තරුණයෙකුට. මේ තරුණයාත් කල්පනා කළා මං එයා ගාවට ගිහිල්ලා එයා මගේ ආචාර්යවරයා බවට පත් කරගෙන මේ ශිල්පය ඉගෙන ගන්න ඕනේ. දැන් මේ තරුණයා මේ ශිල්පය ඉගෙන ගත්තා. එතකොට මේ ශිල්පීය කුසලතාවය මෙයාට උපතින් තිබ්බේ නැහැ. හැබැයි කාලයක් පුහුණු කරලා Tamanට අර හැකියාව ඇති කරගත්තා. දැන් මෙයාටත් පුළුවන් ගල් කෙට විදින්න. මෙයා මේ ගල් කෙට විදින හැකියාවෙන් නොයෙක් දේ කරලා සල්ලි ඉපේවා. මෙයාට පුළුවන් කියනවා මෙයා මේ ගස්වල කොළ වලට විදිනවා කියනවා. ගල් අහුරු එකපාර මේ කොළ ඉරිලා යනවා මේ ලස්සන රූපමය වෙන විදිහට. එතකොට මේවා පෙන්නලා මේ දැන් මිනිස්සු අදත් ආසයිනේ මැජික් බලන්න. ඉතින් මැජික් එකක් පෙන්නනවා වගේ මම මිනිස්සයා මේක පෙන්නනවා. පෙන්නලා සල්ලි උපයනවා. සල්ලි උපයනකොට මේ මිනිස්සයා ප්‍රසිද්ධ වුණා. එතකොට මේ පුද්ගලයාට දැන් මේ ශිල්පීය හැකියාවෙන් මත් වෙලා මේ පුද්ගලයාට හිතුණා මට මේ හැකියාවෙන් කරන්න පුළුවන් තවත් ඒවා බලන්න ඕනේ කියලා. මේ පුද්ගලයා පටන්ගෙන තියෙනවා සත්තුන්ට විදින්න. ඒතර සත්තුන්ට විද මේ සත්තුන්ට විදිනකොට කොච්චර පිංගුතුනි මේ ගල් කැටේ වේගය ඇද්ද කියන්නේ සත්තුන්ගේ ශරීරේ විනිවිද එහා පැත්තට යනවා කියලා. එතකොට මෙහෙම විද ඔන්න තමන්ගේ හැකියාව පරීක්ෂා කර බැලුවා. මේක කොච්චර දුර ගියාද කියන්නේ අවසානයේ මේ පුද්ගලයාට හිතෙනවා මං මිනිස්සෙක්වත් මේ ගල් කැට ශිල්පී මිනිස්සෙක්ව මරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එතකොට මේ පුද්ගලයා තනියම කල්පනා කරනවා මිනිස්සෙකුට මේක පරීක්ෂා කරන්න විදින්න නම් මම මිනිස්සෙකුට විදින්න ඕන අයිතිකාරයෙක් නැති මිනිසෙකුට. අපි හිතමු පොඩි ළමයෙකුට විද්දා කියලා. ඒකට නඩු කතා කරන්න සිද්ධ වෙනවා. වෙන මේ පාරේ හිඟාගෙන මිනිසෙකුට විද්දා කියලා හිතමු. ඒ මිනිසයාගේ මృత ශරීරය දකින්නකොටත් ඕකට නඩු කතා කරන්න සිද්ධ වෙනවා. දැන් මේ මිනිසයා හොයනවා අයිතිකාරයෙක් නැති කෙනෙක්. මේ හොයනකොට අනේ දැක්කේ හුදෙකලාව බරණැස් වනයේ කුටියක වැඩ වාසය කරන සුනෙත් පසේ බුදුරජාණන් වහන්සේ. මේ පසේ බුදුරජාණන් වහන්සේ දුටුවන්ගේ නෙත් සනසවනවා. උන්වහන්සේ නිකලෙස් සිතින් උන්වහන්සේ අන් අය කෙරෙහි අනුකම්පාව නිසාම හැමදාම ගමට පිණ්ඩපාත වඩිනවා. මිනිස්සු දානේ පූජා කර උන්වහන්සේට දම් බෙද හිත පහදවගෙන පින් කර ගන්නවා. මේවා ඔක්කොම පෙනෙද්දී මේ ශිල්පින් මත්විච්ච මිනිසයාට මේ උතුම් පසේ බුදුරජාණන් වහන්සේව පෙවුනේ අයිතිකාරයෙක් නැති පුද්ගලයෙක් විදිහට විතරයි. වෙන කිසිම දෙයක් මේ පුද්ගලයාට දැක ගන්න බැරුව ගියා. මේ පුද්ගලයා කල්පනා කළා මේ ඉන්නේ මට ඕන කරන කෙනා. කිසිම අයිතිකාරයෙක් නැහැ. කැලේ කුටියේ මේ පිරිනුවම් පෑවත් ඒ කිව්වේ කැලේ කුටියේ මැරිලා ගියත් දැන් මේ පුද්ගලයා හිතනවා
කැලේ කුටියේම මෙරිලා ගියත් කවුරුත් උන්වහන්සේ ගැන හොයන එකක් නෙයි. ඒ නිසා මගේ ශිල්පේ පරීක්ෂා කරන්න මං මෙයාව යොදා ගන්න ඕන. දවසක් සුනිත්ත පසේ බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම පිණ්ඩපාතේ වඩින්න කුටියේ එළියට වැඩම කරලා දැන් පාත්තරෙත් අරගෙන උන්වහන්සේ පිටත් වුණා. මේ පුද්ගලයා ගහකට මුවා වෙලා හැංගිලා හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ මග වඩින අතරු ඈතින් පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා දකිනකොටම පවිටු අදහසින් අර තමන්ගේ ගල් කැටි ගත්ත අතට ශිල්පීය හැකියාව පරීක්ෂා කරන්න හරියටම ඉලක්ක කරලා විද්දා පසේ බුදුරජාණන් වහන්සේගේ කනට මේ විදපු ගල රුං ගාලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේගේ එක කනකින් ඇතුල් වෙලා පින්වතුනේ ඒ ශරීරයේ විනිවිද එහා කනෙන් ඒ ගල නික්මුණා. පසේ බුදුරජාණන් වහන්සේට තියෙන අභිඥා බලය. ඒ නිසා සාමාන්‍ය මිනිසෙක් වගේ එතන ඇදගෙන වැටුන්නේ. උන්වහන්සේ මේ විච්ච දේ සිද්ධ වෙච්ච ගම මේ සිද්ධ වුණා කියලා තේරිච්ච ගමන් උන්වහන්සේ අභිඥා බලයෙන් ආපහු මේ පිණ්ඩපාත ගමන නවත්තලා ආපහු වැඩම කළා කියන කුටියට වැඩම කරලා මනාව යහනේ සැතපීලා උන්වහන්සේ හිම්ම පිරිනොම් පවදාලා. එතකොට මේ පවිතා ওই දේ කළා. ඔහු සතුටු වුණා. ෂා මට ඒ හැකියාවක් තියෙනවා නේ කියලා. කාලේ ගත වුණා. ශිල්පීය හැකියාව නිසා ඔහු ප්‍රශංසා ලබන්න ඇති. හැබැයි පින්වතුනි කරගත්ත කර්මය මහා ගුණවන්ත උත්තමයෙක්ගේ ජීවිතයට ආන්ත්‍රා කරලා ඒ ජීවිතයට හිරිහැර කරලා කරගත්ත බරපතල පාපය මොහු ගාව හැමතිස්සෙම තිබුණා. ඒ නිසායි මා කිව්වේ පින්වතුනි ශිල්පීය දැනුමක් කියලා කියන්නේ හෝ වෙන යම් සමාජ දැනුමක් කියලා කියන්නේ හෝ ජීවිත දැනුම නෙමෙයි. ජීවිත අවබෝධය ලැබූ උත්තමයෙක්ගේ ජීවිත අවබෝධයටපත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් තුලින් විතරයි අපට ජීවිතය කියන එක කුමක්ද කියලා අඩු ගානේ අහන්න හරි ලැබෙන්නේ. අනිත් හැමතැනකම තියෙන මුලාව. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත්වෙච්ච උත්තමයෝ අපි පසේ බුදු කියලා බාහිරට පෙන්නගෙන නැහැ. උන්වහන්සේලා සිවුරු පොරවගෙන බොහෝම සංසුන් සිතින් වැඩ හිටියා. උන්වහන්සේලා ගැන යන්තම්වත් හිත පහදව ගන්න බැරි වෙච්ච පවිටන්ට අර වගේ බරපතල දේවල් සිද්ධ වුණා. දැන් මේකේ කර්මය විඳවන්න එපැයි. බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයට කලින් ওই සිද්ධිය සිද්ධ වුණේ. සුනිත්ත පසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ අන්ත්‍රාව කරපු පවිට ඒ ජීවිතේත් අවසාන කාලේ විඳවලා මැරුණා. මැරිලා කෙලින්ම උපන්නේ මහා නිරේ. ඒ මහා නිරේ උපදිනා බලවත් අවුරුදු දහස් ගණන් බලවත් දුක් විඳලා මහා නිරයෙන් ඕන යාන්තම් උඩට ආවා. ඒ මහා නිරයෙන් උඩට ආවේ බුහත ලෝකෙට. මොහුට ලැබුණා යොදුන් 25ක් විතර දිග බුහත පිඹුරෙකුගේ ශරීරයක්. මේ බුහත පිඹුරගේ ස්වභාවය මෙහිමයි කියනවා. ශරීරය මේ යොදුන් 25ක් විතර දිගයි විශාලයි. හිස ඔළුව පිඹුරෙක්ගේ වගේ නෙවෙයි මිනිස්සෙක්ගේ වගේ. මේ ඔළුවෙන් පටන් ගන්නවා කියනවා ගිනි ජාලාවක් ඇවිලෙන්න. මේ ඔළුවෙන් ඇවිලෙන ගිනි ජාලාව අර යොදුන් 25ක් දිග මුළු ශරීරෙම දවාගෙන නගුට ගාවට ගිහිල්ලා නැති වෙලා යනවා. ආයෙ පටන් ගන්නවා කියනවා නගුට පැත්තෙන් ගිනි ජාලාවක් ඇවිලෙන්න. ඒ ගිනි ජාලාව මේ මුළු ශරීරෙම දවාගෙන ඇවිල්ලා හිසෙන් අවසන් වෙලා යනවා. ශරීරයේ යොදුන් 25ක් විශාල ශරීරේ මේක පට ගාලා පිච්චෙනකොට මේ බුහූත පිඹුරා මේ ප්‍රේතයා බලවත් විදිහට දුක් වේදනා විඳිනවා කියනවා. ඊට අමතරව මේ භූත ලෝකේ ඉන්න බොහොම දරුණු තියුණු උල්ලැති උකුස වගේ සත්තුත් ඇවිල්ලා මේ ශරීරේ කඩ කනවා කියනවා. මේ විපාකේ විඳවන්න සිද්ධ වුණා. මේ විපාකේ අපි අද මේ දහම් කතාව කරනකොටත්
බුහත ලෝකෙක බුහත පිඹුරෙක් බවට පත් වෙලා ඒ ආසරණ සත්‍යය විඳවනවා. ඒ විඳවන්න හේතුව මොකද්ද? මේ බඳු මහා ගුණ ඇති උත්තමයෝ ගැන හිත පහදව ගන්නට වාසනාවන්ත නොවීම නිසා. ඒ නිසා පින්වතුනි අපි කිව්වේ මේ කාරණා අහනකොට මේ කාරණා සියල්ල අපිට කියලා දුන්නේ කවුද? අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලොවම අතැඹුලක්සේ අවබෝධ කරලා අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියලා දෙන මේ කාරණා අහලා ඔබ හිත පහදව ගන්න. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු යුගයේ වගේ අනේ මෙහෙම උත්තමියෝ හිටියා නේද කියලා. උන්වහන්සේලා ගැන සිහි කරමින් ඔබ හිත පහදව ගන්න. ඒ හිත පහදව ගන්නට උදව් වෙනවා අදත් අපි මේ කියලා දෙන ලස්සන සිදුවීම. මේ සිද්ධිය සිද්ධ වුණේ පින්වතුනි මේ විදිහට. පසේ බුදු බව පිණිස අවශ්‍ය කරන ගුණ පූර්ණේ කරමින් අසංකේය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක් ආපු ඒ මහා පින්වන්ත පිරිසක් කියන්නේ 5 දෙනෙක් කාශ්‍යප බුද්ධ ශාසනයේදී හම්බ වුණා. කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ 5 දෙනාම මහාන වුණා. මහාන වුණාට පස්සේ මේ 5 දෙනා දැන් මේ අර ලෝකේ තියෙනෝනේ ධාතු ස්වභාවය කියලා එකක්. එතකොට ඒ ධාතු ස්වභාවය නිසාම මේ 5 දෙනා බොහෝම සමීප යාළුවෝ බවට පත් වුණා මේ ස්වාමින්වහන්සේලා. දැන් මේ ස්වාමින්වහන්සේලා ආසයි ගතපච්චා ගතවත පුරන්න. ඒකද ගතපච්චා ගතවත කියන ඒ මහා නුවණකින් කරන්න පුළුවන්. එතකොට මේ ගතපච්චා ගතවත කියන හොඳ නුවණකින් කරන්න අවශ්‍ය කරන ඒ වත දැන් අපි ඔබට කියලා දීලා තියෙනවනේ ගතපච්චා ගතවත කුසල් අරමුණකින්ම පිණ්ඩපාතේ යනවා. ඒ කුසල් අරමුණ සිඳගන්නේ නැතුව ආපහු පිණ්ඩපාති වෙරලා වෙහෙරට වඩිනවා. මේක තමයි ගතපච්චා ගතවත. එතකොට හිතන්න කුසල් අරමුණක් සිඳගන්නේ නැතුව එහෙම පවත්වනවා කියන්නේ බලවත් සිහියකින් කරන්න ඕන එකන්නේ. එතකොට මේ බලවත් සිහියකින් ගතපච්චා ගතවත පුරන්නම මේ ස්වාමින්වහන්සේලා 5 දෙනා එකතු වුණා. දැන් මේ ස්වාමින්වහන්සේලා එකටමයි බණ භාවනා කරන්නේ. ඊළඟට එකටමයි මේ ගතවච්චා ගතවත වීරියෙන් පුරන්නේ. ඒ සඳහා ඒ 5 දෙනා වහන්සේකින් ඒ 5 දෙනා වහන්සේටත් උපදෙස් දීගෙන හොඳට ගතපච්චා ගතවතත් පුරාගෙන වැඩිහිටි භික්ෂුව විදිහට වාසය කරපු භික්ෂුන් වහන්සේ නමකුත් හිටියා. ඉතින් ඔහොම කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ ගත වුණා. කාශ්‍යප බුද්ධ ශාසනය ඇතුලේ අවුරුදු 16000ක් 18000ක් විතර වගේ කාලයක් හොඳට මේ ස්වාමින්වහන්සේලා වත් පිරුවා. හොඳට ගුණධම් පිරුවා. මරණින් මත්තේ උපන්න තව්තිසාවේ. ඒ තව්තිසාවේ ඉපදිලා දෙවිවරු විදිහට කාලය ගත කරනකොට ඕන්න උදා වුණා ගෞතම බුද්ධ ශාසනයට පෙර පහළ වුණ පසේ බුදුරජාන් වහන්සේලාගේ යුගය. 5 දෙනාම දෙව්ලොවින් චුත වෙලා බරණැස් පුරේ උපන්නා. බරණැස ඒ ප්‍රදේශවල රජ කුලයන් වල. එතකොට ප්‍රාදේශීය රජ කුලයන් වල ඉපදිලා තරුණ වයසට එනකොටම මේ 5 දෙනා වහන්සේගෙන් 4 දෙනෙක්ම තමන්ගේ රජ කුල වලට තියෙන ඇල්ම අත්හැරලා මේ ජීවිතය ගැන යම් නිමිත්තක් මුල් කරගෙන දැන් ඔබට නිමිත්තක් කියවම දැන් තේරෙන්න ඕන. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදු බව පසක් කරගන්නට නොයෙක් නිමිති පාවිච්චි කළානේ. දැන් ඔබට මතක ඇති අර උණ ගොබයක් මුල් කරගෙන කල්පනා කරලත් පසේ බුදුරජාණන් වහන්සේලා බිහි වුණා. ඊළඟට මේ අපි ඉගෙන ගත්ත අනිත්‍ය ගන්ධ කුමාරයාගේ කතාව. ඒකට රන්රුවක් මුල් කරගෙන නුවණින් විමසලත් පසේ බුදු බව පසක් කළා. ඉතින් මේ විදිහට නොඑක ආකාරයෙන් පසේ බුදු බව පසක් කරන්න නිමිති යොදාගත්තනේ. ඔය මොනවා හරි නිමිත්තක් මුල් කරගෙන 4 දෙනෙක්ම පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වුණා. පත් වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා දැන් වැඩ වාසය කරන්නේ ගන්ධමාදන පර්වතී මංජූසක රුක් සෙවණ ඇසුරු කරගෙන. දවසක් මේ ගන්ධමාදන පර්වතයේදී මේ පසේ බුදුරජාණන් වහන්සේලා 4 නම එකට මුණ ගැහෙනවා.
ඒ මුණ ගැහුණාම මේ පසේ බුදුරජාණන් වහන්සේලා 4 නමටම මතක් වුණා పూర్ව ජීවිතේ තමන් එකටම ಗುಣ පුරුපු හැටි. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා 4 නම මේ ගැන කතා වෙනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලාට පේනවා අපි 4 දෙනෙක් නෙමෙයි හිටියේ. අපි 5ක් හිටියා. අපිටත් උපදෙස් දීගෙන හිටපු අපේ වැඩිහිටි භික්ෂුව විදිහට හිටපු ඒ 5 වෙනියා කෝ. ඕන පසේ බුදුරජාණන් වහන්සේලා නුවණින් බලනවා. ඒ නුවණින් බලනකොට පසේ බුදුරජාණන් වහන්සේලාට පේනවා තමන්ගේ වැඩිහිටි කෙනා විදිහට හිටපු ඒ මහා පින්වන්තයා දැන් බරණැස ඉපදිලා බරණැස ප්‍රධාන රාජ්‍යයක රජතුමා බවට පත් වෙලා. ඒ රජකමින් මත් වෙලා රාජ්‍ය විචාරමින් ඉන්නවා. සිහියක් උපදින පාටක් නම් පේන්නේ නැහැ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා අවස්ථාවක් බලමින් හිටියා. තමන්ගේ මිත්‍ර ඒ පින්වන්ත තැනැත්තාට යම් නිමිත්තක් උදා කරවන්න. ඉතින් මේ පසේ බුදුවරුන්ගේ යුගය. එතකොට පසේ මේ සිදුවීමෙන් අපිට තේරෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාම අනෙක් පසේ බුදු බවට පින් තිබ්බ අයට උදව් කරපු අවස්ථා තියෙනවා. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් 3 ලෝකෙටම උදව් කළානේ. ධර්මයේ දේශනා කළා. ඒක මනුස්සයාටත් ප්‍රයෝජනයි, දෙවියන්ටත් ප්‍රයෝජනයි. ඒ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් පුරාවට මේ උපදින මනුස්සයාට තම තමන්ගේ නුවණින් අවබෝධ කරන්න පුළුවන් එකක් නේ. දැන් පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ විදිහට හැම දෙනාට උදව් කරන්න බෑ. හැබැයි නුවණ මෝරලා තියෙන පසේ බුදු බවට පින් තියෙන කෙනෙකුට උදව් කරන්න අවකාශයක් පසේ බුදුරජාණන් වහන්සේලාට තිබිලා තියෙනවා. මේකට පසේ බුදුරජාණන් වහන්සේලා කල් බලමින් ඉන්නවා. ওই කල් බලමින් ඉන්න කාලේ අර දැනට ඉන්න බරණැස් රජුරවන්ට එක දිගට හීන පෙනෙන්න ගත්ත රැයට. දැන් රාත්‍රියේ නොඑක් විකාර හීන පෙනිලා බය වෙලා ඇහැරෙනවා. මේ විදිහට දවස් ගාණක් හීන දකිනකොට රජුරෝ මැලවිලා ගියා. එතකොට අමාත්‍යවරුන්ට තේරෙනවා රජතුමා යම් දුම්නසකින් ඉන්නවා. අමාත්‍යවරුත් පුරোহিত බ්‍රාහමණයත් රජුරුවන්ට ලං වෙලා අහනවා රජතුමනි ඔබතුමා යම් වෙහෙසකින් පෙළෙන බවක් පේනවා. මේකට හේතුව මොකක්ද? කිව්වා අමාත්‍යවරුනි මේ දැන් සතියක විතර කාලයක් තිස්සේ මට රාත්‍රියට නිින්දක් නෑ. මහා භයානක හීන පේනවා. මේ භයානක හීන පේන එකෙන් මගේ ජීවිතේට විපතක් වෙයිවත්ද? මේ රාජ්‍යයට විපතක් වෙයිවත්ද කියලා හිතෙද්දී තමයි මට කිසි සැනසෙල්ලක් නැත්තේ කිව්වා. එතකොට පුරোহিত බ්‍රාහමණයා කිව්වා එහෙමනම් රජතුමනි අපි මේ කල් යවන්නේ නැතුව අපි ඉක්මනට බමුණන්ව ගෙන්නමු. බමුණන්ව ගෙන්නලා ওই බමුණෝ දැන උගත් අපි මේ බමුණන්ගෙන් අහමු මේකට හේතුව මොකක්ද කියලා. ඔන්න පඬිත බමුණෝ ගෙන්නුවා. මේ පඬිත බමුණෝ මේ රජුරෝ දැක්ක හීන මොනවද කියලා ඇහුවා. එතකොට රජතුමා හීන ටික කියනකොට මේ බමුණෝ කල්පනා කළා රජාට විපතක් වෙච්ච වෙලාව කියලා කියන්නේ ඔන්න අපිට හොඳට වවාගෙන කන්න පාරක්. ඒ නිසා රජුරවන්ට හොඳට බය ඇති කරන්න ඕනේ කියලා මේ පඬිත බමුණෝ ටික රජුරවන්ට කිව්වා "හාපෝ රජතුමනි බොහෝම භයානක එකක් ඇවිත් තියෙන්නේ. මේකෙන් ඔබතුමාට අනතුරු තියෙනවා. රාජ්‍යයට අනතුරු තියෙනවා. රටවැසියාට අනතුරු තියෙනවා. මේක බේරුමක් කරගන්න නම් යාගයක් කරන්න වෙන පාටයි කිව්වා. එතකොට රජුරුව කියනවා ඇදුරුතුමනි කමක් නැහැ. රාජ්‍යයට අනතුරුකුත් වෙනවා නම් මේ රටවැසියාටත් අනතුරක් වෙනවා නම් ඊළඟට මටත් පෞද්ගලිකව අනතුරක් වෙනවා නම් අපි ඕන යාගයක් කරමු කිව්වා. ඔන්න දැන් බමුණන්ගේ මනදොල සම්පූර්ණයි. බමුණෝ යාගේ සංවිධානය කළා. මේ යාගේ බලන්න පින්වතුනි අපි මේ බුද්ධ කාලෙත් අහලා තියෙනවනේ මේ જાති යාග කෙරිලා තියෙනවා කියලා. ආදර සමහරලාවට මේ මිසදිටු ආගම්වල මේ විදිහේ යාගයක් හා සමාන බිලි පූජා ඔබ දැකලා ඇති. මේකේ බිලි දෙන්න ඕන. බිලි දෙන්නේ කොහොමද? මේ
ඉලුවන්ගෙන් 1000ක් බිලි දෙන්න ඕන. ඊළඟට මේ හරකුන්ගෙන් 1000ක් බිලි දෙන්න ඕන. බැටළුවන්ගෙන් 1000ක් බිලි දෙන්න ඕන. කුකුලන්ගෙන් 1000ක් බිලි දෙන්න ඕන කියලා මෙන්න මෙහෙම යාගේ සූදානම් කළා. ඊළඟට කියනවා මේ රජතුමනි ඒවා විතරක් හරියන්නේ නැහැ. ඇත්තස් රිය ආදියත් මේ යාගයේදී දන් දෙන්න ඕන. ඊළඟට දඹරම් ඊළඟට රන් රිදී මුතු ආදියත් යාගයේදී දෙන්න ඕන කියලා දැන් මේ බමුණන්ගේ පරම්පරා ගානකට ඇති වෙන්න ධනස්කන්ධය මේ යාගයේදී රජුරු ලව්ව ගන්ටයි සූදානම. රජතුමාත් මේ හීනීර තියෙන බය නිසා මේ යාගේ ලැහැත්ති කළා. දැන් අර ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලා 4 නම නිමිත්තක් හොයමින් හිටියේ. උන්වහන්සේලා දැක්කා මේ පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයෙක් අතින් බරපතල වැරද්දක් වෙන්න යන්නේ. ඒ මහා පින්වන්තයාගේ අනුදැනුම ඇතුව බරපතල වැරද්දක් වෙන්න යන්නේ. මේ වෙලාව තමයි ඔහුට සිහි උපදින්න තියෙන හොඳම වෙලාව. ඔන්න යාගේ ලැහැත්ති කරලා පින්තුනේ. රාජමාලිගාවේ මේ උඩුමහල් තලයක රජතුමාත් පුරෝහිත බ්‍රාහ්මණයාත් අර කියපු බමුණෝ ටිකක් ඉන්නවා. යාගයට ලැහැත්ති කරපු සත්තු ටික රජ මිදුරට ගෙනල්ලා බැඳලා ඒ සත්තුන්ට දැන් මර බය දැනනවා. ඒ සත්තු විලාප තියෙනවා. ඊළඟට රජුරෝ දන් දෙන්න ඉන්න රන් රිදී ආදියත් ගොඩ ගහලා තියෙනවා. මේ ඔක්කොම ලැහැත්ති කරලා යාගය සූදානම් කරන වෙලාව වෙනකොට දැන් යාගේ පටන් ගන්න ඕන්න මෙන්න තියෙද්දි ඔන්න මේ එ르දිමත් ශ්‍රමණයන් වහන්සේලා 4 නමක් රාජමාලිගාවේ අහසේ පිණි හිටියා. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා 4 නම. රාජුරුවන්ට මේ පසේ බුදුරජාණන් වහන්සේලාව දකින්නකොට අතීතේ ගුණපුරුපු කෙනා නෙමෙයි. ශ්‍රමණ වේශයේ දකින්නකොට හිත පැහැදුනා. හිත පැහැදිලා වන්දනා කරලා අහනවා ස්වාමීනි සුන්දර ඉරියව් ඇති ඔබ වහන්සේලා කවුද? ඔබ වහන්සේලාට කියන්නේ කුමක් කියලාද? එතකොට අර පසේ බුදුරජාණන් වහන්සේලා කියනවා මහරජ අපට කියන්නේ සිව් දිසා චාතුද්දිස. පාලියෙන් අපිට මේ පාලියෙන් කියන්නේ කොහොමද? චාතුද්දිස. එහෙම නැත්නම් රජතුමනි අපට කියන්නේ සිව් දිසා කියලයි. එතකොට රජුරවන්ට හිතුණා සිව් දිසා කියන්නේ ඒක පුදුම නමක් නේ. අහනවා ස්වාමීනි සිව් දිසා කියන්නේ හරි අපූර්ව නමක්. මොකද්ද ස්වාමීනි ඔය සිව් දිසා කියන නමේ අර්ථය? එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා රජුරවන්ට සිහිය උපදින්න කියනවා මහරජ අපට සිව් දිසා කියලා කියන්නේ සිව් දිසාවෙන්ම අපිට කිසි බයක් නැහැ. අපි සැනසෙල්ල ඉන්නවා. උතුරෙන් බයක් එයිද? දකුණෙන් බයක් එයිද? නැගෙනහිරින් බයක් එයිද? බටහිරින් බයක් එයිද කියලා අපිට එහෙම එකක් නැහැ. අපි බය නැසලා සැනසෙල්ල ඉන්නවා. ඒ නිසාත් අපට සිව් දිසා කියලා කියනවා. ඊළඟට රජතුමනි සිව් දිසාවටම අපෙන් අනතුරුකුත් නැහැ. සිව් දිසාවෙම ඉන්න සත්වයන්ට අපෙන් අනතුරුකුත් නැහැ. ඒ නිසා අපට සිව් දිසා කියලා කියනවා. සිව් දිසාවෙන් අපට අනතුරක් නැති නිසාත් අපෙන් සිව් දිසාවටම අනතුරක් නැති නිසාත් රජතුමනි අපිව අඳුන ගන්න කිව්වා සිව් දිසා කියන නම. රජුරුවන්ට මේක අහනකොට රජුරුවන්ගේ පූර්වයේ පුරන ලද පින්බලයේ මතු වෙලා එනවා. රජුරුව දැන් දහම් අහන්න කැමති දහම අහන්න. රජුරුව මේ පසේ බුදුරජාණන් වහන්සේලාට කියනවා අනේ ස්වාමීනි සිව් දිසාවටම ඔබ වහන්සේලාගෙන් අනතුරක් නොවෙන්නේ කොහොමද? බලන්න ස්වාමීනි මේ මා නිසා විශාල සත්ව පිරිසකට අනතුරක් වෙන්න යන්නේ. ඔබ වහන්සේලා කොහොමද සිව් දිසාවෙම ඉන්න සත්වයන්ට අනතුරක් නොකර ඉන්නේ? රජතුමනි අපි මෛත්‍රිය වඩනවා. සිව් දිසාවෙම ඉන්න සත්වයන්ට උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝද දකුණේ සිටින සියලු සත්වයෝද නැගෙනහිර සිටින සියලු සත්වයෝද බටහිර සිටින සියලු සත්වයෝද
වෛර නැත්තෝම වෙත්වා, තරහා නැත්තෝම වෙත්වා, ඉරිසියා නැත්තෝම වෙත්වා, දුකක් පීඩාවක් නැත්තෝ වෙත්වා, සුවසේ සැනසෙල්ලේ දිවි ගෙවත්වා, මේ දුක් බිය කිසිවක් නැති ශාන්ත නිවනේ සැනසෙත්වා කියලා අපි මේ සකල සත්වයන්ටම මෙත්සිත වඩනවා. ඒ මෙත්සිතින් යුක්ත නිසා රජතුමනි, අපි නිසා සිව් දිසාවටම කිසිම හිරිහැරයක්, කිසිම පීඩාවක් නැහැ කිව්වා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා උඩුගුවනේ ඉඳලා මේ එර්දි බලයෙන් උඩුගුවනේ ඉඳලා මේ කතාව කියනකොට රජුරුවන්ගේ හිත පසේ බුදුරජාණන් වහන්සේලාගේ කතාවටම ප්‍රිය වුණා. එතකොට බමුණෝ බලුවා මේ ශ්‍රමණයන් වහන්සේලා කියන කතන්දරේ රජුරුව අහගෙන ඉඳලා ඒක විශ්වාස කරොත් නම් අපේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන් වැහෙනවා. අපේ රන් රිදී ටික ඔක්කොම ඉවරයි. මේ යාගේ නවතිනවා. බමුණෝ ඉක්මනට උස්සන්ඩින් කිව්වා, රජතුමනි ඔබට තියෙන්නේ මොහොම භයානක අනතුරක්. ඒ නිසා යාගයට පමා වෙන්න බෑ. යාගේ ඉක්මන් කරන්න ඕන කිව්වා. බමුණෝ ඒ විදිහට මේ කෑකොස්සන් ගහන්න පටන් ගන්නකොට අර පසේ බුදුරජාණන් වහන්සේලා රජ්ජුරුවන්ට පේන්නම තමන්ගේ තියෙන සැපය, තමන්ගේ තියෙන බලය පේන්නත් එක්ක පසේ බුදුරජාණන් වහන්සේලා එ르දි බලයෙන්ම අහස් ගැබේ එහෙම්ම ගන්ධමාදන පර්වතයට වැඩම කළා. එතකොට රජ්ජුරුවෝ දැන් ආයෙමත් ආසනේ වාඩි වෙලා තනියම කල්පනා කරනවා. රජ්ජුරුවෝ හිතනවා නෑ, ඒ උත්තමයන් වහන්සේලා කිව්ව කතාව තමයි ඇත්ත. මම මගේ බිය තැති ගැනීම නසාගන්ට කියලා තව සත්වයන්ට බිය තැති ගැනීම ගේනවා නම් ඒක බිය තැති ගැනීම නැසෙන ක්‍රමේ වෙන්න බෑ. දැන් කවුද මේ හිතන්නේ පසේ බුදු බවට පින් තියෙන රජ්ජුරුවෝ? මට බිය තැති ගැනීමක් කෙනකොට ඒක විසඳ ගන්න කියලා මං තව කෙනෙකුට බිය තැති ගැනීම ගේනවා නම් ඒක බිය තැති ගැනීම නසන විසඳුම වෙන්න බෑ. දැන් මේ මුනිවරු කියන්නේ වෙනම විදිහක්. උන්වහන්සේලා හැම දිනාට සෙත පතනවා, හැම දිනාට ශාන්තිය පතනවා, හැම දිනාට මෙත් වඩනවා. ඒ නිසා උන්වහන්සේලා සැනසෙල්ලේ ඉන්නවා. ඇත්තෙන්ම සැනසෙල්ල කරා යන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි. කවදාවත් දැන් රජුරෝ හිතනවා කවදාවත් අපිරිසුදු දෙයකින් යමක් පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. පිරිසිදු දෙයකින්මයි යමක් පිරිසිදු කරන්න තියෙන්නේ. එහෙමනම් මම මේ මුනිවරු කියපු පිරිසිදු දෙයම කරන්න ඕන කියලා රජුරෝ තනි තීරණයකට ආවා. රජුරෝ සේවක පිරිසට අණ කරනවා, ඔය යාගේ නවත්තපල්ලා. ඔය අහිංසක සත්තු සියලු දෙනා තමන් රිසිරිසි ආහාර සුවසේ බුදිත්වා. ඔය අහිංසක සත්තු සියලු දෙනා සිසිල් පෙන් වළඳත්වා. ඔය අහිංසක සත්තු සියලු දෙනා මේ හමන සිහිල් පවනි සුවසේ වසත්වා කියලා රජුරුව අර සත්තු ඔක්කොම නිදහස් කළා. දැන් රාජමාලිගාවේ උඩුමහලේ ඉන්න රජුරුවන්ට පේනවා නිදහස් කරපු සත්තු. එළුවෝ, බැටළුවෝ, හරක් වගේ සත්තු නිදහසේ ගිහිල්ලා තනකොළ කාලා වතුර ටිකක් බීලා හරි සන්තෝෂයෙන් ඉන්නවා. අර මරණ බය දැන් උන්ට නැහැ. රජුරුවන්ගේ හිතට විශාල සැපයක් ඇති වුණා. ඒ සැපේ තුලින්ම මේ හිත සමාධිමත් වුණා. පින්වතුනි, ඒ සමාධිය තුලින් ජීවිත අවබෝධයට නුවණ මෙහෙවෙන හැටි හරි විස්මයජනකයි. ඒ විස්මය සිද්ධ වුණේ పూర్වේ පින් බලය නිසා. ඇයි අසංකේය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක් ගුණ පූර්ණේ කරපු කෙනෙක් මේ. හිතාගන්න බැරි විදිහට ජීවිතය ගැන තේරෙන්න පටන් ගත්තා. යහපත් මිත්‍රයන්ගේ ඇසුරක් නිසා, ඒ යහපත් උතුමන්ගේ ඇසුරක් නිසා මේ හැම දිනාට ශාන්තිය ලැබෙනවා නේද කියන සතුටින්ම ඒ පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයා පින්වතුනේ නුවණ මෙහෙවන්න පටන් ගත්තා. හරි පුදුමයි කියනවා. දැන් මේක උදේ කාලේනේ සිද්ධ වුනේ. එදා හවස් කාලේ කියන්නේ මේ සාමාන්‍යයෙන් දවල් 2ට වගේ කෑම වේලාව වෙනකොට රජුරුවන්ට දවල් කෑම අනුභව කරන වේලාව වෙනකොට රජුරුව සියලුම කෙලෙසුන් නැසලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා තමයි
වැඩ හිටියේ. නමුත් රජ ඇඳුම් ඇඳගෙන. ඔන්න දවල් 2ට විතර ආහාර ගන්න වෙලාව ඇවිල්ලා. ආහාර පිළියෙල කරපු සේවකයෝ රජුරවන්ට කතා කරනවා මහරජය දැන් අනුභව කරන්න කාලය පැමිණිලා. එතකොට රජුරෝ කියනවා දරුවනි මා දැන් මහරජ නෙවෙයි. මම මේ රාජ්‍ය බන්ධන සියල්ලෙන්ම නිදහස් වුණා. දැන් මං හුදෙකලා වාසයට සතුටුයි කියලා. පසේ බුදු බව ගැන කිව්වා. ඒකල පිංගුතුනි අර පෙර කතාවල වගේම මේ හිස අත ගන්නකොට ඒ උත්තම පසේ බුදු රජාණන් වහන්සේගේ අභිඥා බලයෙන් ගිහි වේශයේ අතුරුදහන් වෙලා පැවිදි වේශයේ මතු වුණා. දැන් රජමාලිගාවේ පසේ බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්නවා. පසේ බුදු රජාණන් වහන්සේට දැන් මේ රජමාලිගාව අත්හැරලා නික්මෙන්න කාලය පැමිණිලා. ආන්නේ වෙලාවේ තමන්ගේ සේවක පිරිස, අමාත්‍ය පිරිස, පුරෝහිත පිරිස මේ පසේ බුදු රජාණන් වහන්සේ ළඟ හඬමින් ඉන්නකොට පසේ බුදු රජාණන් වහන්සේ එදා කරපු අවවාදය තමයි මේක. ඒ තමයි කග්ගවිසාන සූත්‍රයේ ගාථා රත්නය. මොකද්ද? චාතුද්දිසෝ අපටිඝෝච හෝති. සිව් දිසාවටම මේ හතර දිසාවටම මෙත්සිතමයි පැතිරිය යුත්තේ. සන්තුස්සමානෝ ඊතරීතරේන මේ රජවරු විඳින විදිහට මහා සැප සම්පත් මැද ඉන්න වමනාවක් නෑ මට. මට මේ ලැබෙන සිවුරකින් පිණ්ඩපාතයකින් සේනාසනයකින් ගිලම්පස චුට්ටකින් සතුට වෙන්න පුළුවන්. පරිස්සයානං සහිතා අජම්බි මේ රාජ්‍යත්වයක් තුල තමන්ට තියෙන්නෙත් ඇති ගැනීම. ඒ රාජ්‍යත්වයේ තුල අන් අයට දෙන්නෙත් ඇති ගැනීම. හරි කරදර. මම මේ සියලු කරදර මැඩගෙන ඒකෝච්චරේ හුදෙකලාවම ඉන්නවා. කග්ගවිසාන කප්පු දරුවෙනි හරියට මේ කඟ වේනාගේ හිස මත තියෙන තනියඟ මොකකවත් පටලැවිලා නැහැ වගේ මාත් දැන් තනියම ඉන්නයි කැමතියි කියලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ අහසට නික්මුණා. පසේ බුදුරජාණන් වහන්සේ මාලිගාවේ පහළ වෙනකොටම මංජූසක ගහේ රන් මලක් පිපුණා. අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා මංජූසක රුක් සෙවණට එකතු වෙලා හිටියා. එදා මේ පසේ බුදුරජාණන් වහන්සේ මංජූසක රුක් සෙවණට ගිහිල්ලත් මේ ගාථාව තමයි පැවසුවේ. එදා මේ පසේ බුදුරජාණන් වහන්සේ මංජූසක රුක් සෙවණේදී පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පැවසූ ගාථාව. අපගේ භාග්‍යවත් තරහත් මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කග්ගවිසාන සූත්‍ර දේශනාවේදී මේ විදිහට මිහිරට දේශනා කළා. බලන්න පින්වතුනි මේ ගාථා රත්නය. චාතුද්දිසෝ අපටිඝෝච හෝති සන්තුස්සමානෝ ඊතරීතරේන පරිස්සයානං සහිතා ජම්බි ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිති ලද යම් කිසිවකින් තුටුවන සිත පැවති සියලු කරදර මැද තැති ගැනීමක් නැතිවම හුදෙකලාවෙම දිවි ගෙවයිහේ තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. ඕන ඔය විදිහටයි පසේ බුදුරජාණන් වහන්සේලා පැවසූ ගාථා රත්නය අපගේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා අපි අද දන්නවා කඟ වේනාගේ හිස මත තියෙන තනියඟ වගේ හුදෙකලා සිතින් වැඩ හිටි, නිකලෙස් සිතින් වැඩ හිටි පසේ බුදුරජාණන් වහන්සේලා කියලා
ආශ්චර්යමත් පිරිසක් මේ ලෝකේ වැඩ වාසය කරපු බව පින්වතුනි ඒ නිසා හිත පහදව ගන්න. ඒ පසේ බුදුරජාන් වහන්සේලා ගැන අපේ බණ පොතේ තියෙනවා පසේ බුදුරජාන් වහන්සේලා ගැන හිත පහදව ගැනීම නිසා සිද්ධ වෙච්ච ආශ්චර්යමත් සිද්ධි. ඒ අතර එක සිදුවීමක් තමයි පින්වතුනි ඈත අතීතයේ පසේ බුදුරජාන් වහන්සේලා වැඩ ඉන්න කාලේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වනපියසේ ඉඳලා ගම්මානයට පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ප්‍රසාදයෙන් එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමකට එක මිනිසෙක් තමන්ගේ නිවස නුදුරේ තියෙන කුටියක් ඇසුරු කරගෙන වස්වසන්ට කියලා ආරාධනා කළා. දැන් මේ මිනිසයා පසේ බුදුරජාණන් වහන්සේට වස්සාන කාලේ තමන්ම කරවපු කුටියක වස්වසන්ට කියලා ආරාධනාවක් කළා. එතකොට පින්වතුනි මේ අද කාලේ ඔය වස් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේලා 4 මාස වැඩ ඉන්නේ. ওই විදිහම තමයි අර පසේ බුදුරජාණන් වහන්සේ වෙන කොහෙටවත් නොවැඩ ඒ මිනිස්යන් කෙරෙහි අනුකම්පාවෙන් ওই වස් 4 මාස වැඩ ඉන්නවා. ওই ගෙදර හිටිය පින්වතුනි පොඩි බලු පැටියෙක්. මේ බලු පැටියා අර පසේ බුදුරජාණන් වහන්සේට හරි ආදරෙයි. මේ බලු පැටියා මේ පසේ බුදුරජාණන් වහන්සේට හරිම ලෙන්ගතුයි. නිවසේ දානේ සකස් කරලා ඉවරුණාට පස්සේ මේ බලු පැටියා තමයි කියනවා පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟට ගිහිල්ලා කල් දන්වන්නේ. මේ බලු පැටියා මේ කුටියේ දොර ළඟට ගිහිල්ලා බුරනවා. මේ බුරපුවම පසේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා දැන් දානේ සකස් කරලා තියෙන්නේ. එතකොට මේ බලු පැටියා තමයි කියනවා කුටියේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේව නිවසට වඩම්මගෙන ඉන්නේ. ඒ නිවසට වඩම්මගෙන ඉන අතරේ මේ බලු පැටියා හැමතිස්සෙම ඉස්සරහින් එනවා. ඉදිරියේ යම් අනතුරක් තියෙනවා නම් මේ පසේ බුදුරජාණන් වහන්සේට ඒ අනතුර සිදු නොවේවා කියලා මේ බලු පැටියා ඒ අනතුර වළක්වනවා. ඒ කිව්වේ අපි හිතමු සර්පෙක් හිටියා කියලා. මේ බලු පැටියා බුරනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ විදිහට පසේ බුදුරජාණන් වහන්සේට ආදරය කළා. ලෙන්ගතුව වාසය කළා පින්වතුනි මේ අහිංසක බලු පැටියා මේ පසේ බුදුරජාණන් වහන්සේට කොච්චර ලෙන්ගතුව වාසය කළාද කියන්නේ අර වස් 4 මාස ඉවර වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනවානේ. පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ඒ දුක වාව ගන්න බැරුව මේ බලු පැටියා කලුරිය කළා කියනවා. හැබැයි මේ බලු පැටියාගේ හිත පසේ බුදුරජාණන් වහන්සේ කියන උත්තමයාට පැහැදිලා තිබුණා. ඒ චිත්ත ප්‍රසාදේ බලය කොච්චරද කියලා බලන්න. ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේට ഘോഷිතාරාමයේ පූජා කළ ഘോഷිත සිටුවරයා බවට පත් වුණේ අර බලු පැටියා. ඒ නිසායි පින්වතුනි අපි හිත පහදව ගත යුත්තේ නිකලස් ගුණ දරාගෙන සිටි මේ පසේ බුදු උත්තමයන් වහන්සේලා ගැන. කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ හුදෙකලා සිතින් වැඩ වාසය කළ පිරිනුවම් පාවදාල පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙව් රජුන් ප්‍රධාන සදෙව් ලෝක වාසී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිවි ආශීර්වාදින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කරගන්ට යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් අනුමෝදන් වෙලා ගෞතම සාසනීයම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යුතුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද පසේබුදු පෙරහර සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මේ යන්ට යුතුනා වූ ඒ ලලිත් මහතාගේ නමින් මියගිය අමරදාස පෙරේරා පියාණන්ට සහ හේමලතා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන් මේ සියලු පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඔබ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මියෝ පුෂ්පා පෙරේරා මෑණියන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට අනුමෝදන්ව ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් පින්පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් වෙත්වා. රයන් පුතණුවන්ටත් පවන් පුතණුවන්ටත් කෙනුලී දියණියටත් ෂෙවුනී දියණියට සහ ෂෙනම් පුතණුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය සැලසී සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. මේ ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න ලැබේවා කියන අදහසින් අපි පින්පෙත් අනුමෝදන් කරමු. පුතණුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් සසර පුරාවටම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව එකතු කරනවා. ඉතින් අද දායකත්වයේ එකතු කරන ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි පින්වත් ලලිත් පෙරේරා මහතා, පුෂ්පා පෙරේරා මෑණියන්, රයන් පුතණුවන් සහ පවන් පුතණුවන් ඇතුළු සෑම සියලු දෙනාට මේ ධර්ම දානමය පින්කමේ අනුහසින් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපතම සැලසේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ටත් වාසනාව සැලසෙත්වා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මේ රැස් කරපු හැම පිනක්ම අනුමෝදන් කරන්න කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා කියන ප්‍රාර්ථනාව සහ මේ කොරෝනා වෛරසය ලෝකයෙන් ඉක්මනින්ම දුර වෙලා හැම දිනාට ඉක්මනින්ම සැනසෙල්ල උදා වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ හැම දිනාටත් අනුමෝදන්. ඔබ හැම දිනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණ පුරන්නත් සුවසේම ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. මේ ගෞතම සාසනය තුල පිහිට පිළිසරණ ලැබීම පිණිස ඔබ හැම දිනාට වාසනාව සැලසෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.